අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආමභන්තේ සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස
දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි අදත් ධම්ම නදී තිත්ත උතුම් ධර්ම දේශනා පින්කම සංවිධානය කරන දේශප්‍රිය මැතිතුමා ප්‍රියංකා මැතිණිය ප්‍රධානව ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන මේ සත්පුරුෂ පින්නතුන් ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා කෙරෙහි අනන්ත අනුකම්පාවෙන් දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් තවත් එක දේශනාවක් ශ්‍රවණය කරන්නයි සූදානම් වෙන්නේ. පින්නතුනි මේ දේශනා මාලාව තුළ අපි සාකච්ඡා කරමින් සිටී ධම්ම දායාද කියන සූත්‍ර දේශනාව. පහුගිය දේශනාව අපි නිමා කරන්නට යෙදුනේ මේ අෂ්ට පරිස්කාරයේ සහ 12 පරිස්කාරයේ පිළිබඳව කාරණා සාකච්ඡා කරේ. අපි අද ධර්ම දේශනාව එතන ඉඳලා ඉදිරියට පවත්වාගෙන යන්න කල්පනා කළා. අපේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් භික්ෂූන් වහන්සේලාට මේ සූත්‍රයේදී දේශනා කරනවා මේ සල්ලේක ප්‍රතිපදාව පිළිබඳව. සල්ලේක ප්‍රතිපදාව කියලා කියන්නේ සිව්පසය රැස් කරලා තබා ගැනීම සන්නිධි කියලා කියනවා. එතකොට සන්නිධීන් ගණනාවක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. ඒ අතර ආහාර සන්නිධිය, පාන සන්නිධිය, වස්ත්‍ර සන්නිධිය, යාන සන්නිධිය, සයන සන්නිධිය, ගන්ධ සන්නිධිය සහ ආමිෂ සන්නිධිය කියලා මේ සන්නිධිය ආකාර 7ක් යටතේ පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. එතකොට සන්නිධි කියලා සඳහන් කරන වචනේ තේරුම තමයි රැස් කොට තබා ගැනීම. ආකාර 7ක් යටතේ සන්නිධිය පැහැදිලි කරපු අපේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කොට වදාලා ලැබෙන සිව්පසය රැස් කරලා තබා ගන්න එක භාග්‍යතුන් වහන්සේ අගය කරන්නේ නැහැ කියලා. හැබැයි ඒක සල්ලේක ප්‍රතිපදාවයි විනය ප්‍රතිපදාවයි දෙආකාරයකට භාග්‍යතුන් වහන්සේ වෙන වෙනම දේශනා කරලා තියෙනවා. එම්න පිළිතුරු මෙතන සඳහන් කළා
මේ චීවරාදී ප්‍රත්‍ය පසුව පරිහරණය කිරීම ආදිය සඳහා එක්රැස් කරලා තබා ගැනීම තමන් ජීවත් වෙන අවස්ථාවේ ලැබෙන නොඑක් පරිස්කාර පරිහරණය කිරීමෙන් සතුටු විය හැකි බව සල්ලේක නම් වේ කියලා සඳහන් කරනවා. තමන්ට ලැබෙන නොඑක් සිව්පසය මේ දේවල් අවම වශයෙන් පරිහරණය කිරීම සතුටට හේතුවක්. සියල්ලම පරිහරණය නොකර බොහෝ දේවල් ලැබෙනවා. නමුත් පරිහරණයට ඊටාම අවම ප්‍රමාණයක්. එහෙම නැත්නම් එක සිවුරු කට්ටලයක්. එහෙම නැත්නම් අපි කියනවා 3 සිවුරක් කියලා. එයින් විතරක් සෑහෙනවා නම් ඒක බොහොම අගය කරලා සැලකනවා. ඒ සඳහන් කරපු කාරණාව එකින් එකට බුදුරජාණන් වහන්සේ වෙනම විස්තර කරනවා. පළවෙනි කාරණාවෙන් පැහැදිලි කළා මේ ආහාර රැස් කර තබා ගැනීම ගැන. ඒතකොට ඒකට කියන්නේ ආහාර සන්නිධිය. අපි සඳහන් කළා සන්නිධිය කියන වචනේ තේරුම රැස් කර තබා ගැනීම. එහෙනම් ආහාර සන්නිධිය කියලා මෙතන සඳහන් කළේ අද දවසේ පිළිගත් ආහාර හෙට දවසේ පරිභෝගය සඳහා තබා ගැනීම ආහාර සන්නිධියයි. අද පිළි අරගෙන කොටසක් හෙටටත් තියාගන්නවා. එතකොට ඉතුරු කරගන්නවා හෙටට කියලා කොටසක්. ආන්ගේ ඉතුරු කරගත්ත කොටස සන්නිධිය කියලා මෙතන හැඳින්වුවා. සඳහන් කරනවා මෙය විනය ක්‍රමයේ සල්ලේක ප්‍රතිපදාව කියලා ආකාර දෙකක් යටතේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන බව. එක් දිනක් පිළිගත් ආහාර ද්‍රව්‍ය තවත් දිනක පරිහරණයට යම් කෙනෙක් තබා ගන්නේ නම් ඒක සන්නිධීකාරක ශික්ෂාපදයට අනුව දුෂ්කට ඇවතක්. තබා ගන්න එක දුෂ්කට ඇවතක්. ඒ තබාගත් දේ හෙට දවසේ පරිහරණයටයි තියාගත්තේ. එහෙනම් තියාගන්නකොටම දුෂ්කටයක් වෙනවා. හෙට ඒක පරිහරණය කරනකොට වළඳනකොට වළඳන බත් පිටක් ගාන්නේ. එහෙම නැත්නම් ඒ තබාගත් දේ වළඳන එක කටක් ගානේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නැවත වතාවක් පචිතියවතකටපත් වෙනවා කියලා. තබා ගැනීමෙන්ම දුෂ්කටයක් වෙනවා. වළඳන පිටක් ගානේ පචිතියවතකටපත් වෙනවා. එහෙනම් එහෙම හෙටට බලාපොරොත්තුවක් ඇතුව කිසිම දෙයක් තබා ගන්න එක සහැල්ලු ප්‍රතිපදාවට සහ නිවන් හොයන මගට බාධාවක් බවට පත් වෙනවා කියන එකයි මේ සඳහන් කරන්නේ. ඊළඟට පැහැදිලි කළා දායකයන් විසින් ආරාමයට ගෙනවිල්ලා පූජා කරන ආහාරය අනුපසම්පන්න උපසම්පදා නැති සාමණේර භික්ෂූන් වහන්සේලාට හෝ එහෙම නැත්නම් විහාරස්ථානවල ඉන්න කැපකරුවන්ට බාර කරලා පසුදින පිළිගන්වන ලද ආහාරය දේශනා කළා පරිභෝගයෙන් විනයට බාධාවක් නැහැ. දායකයෝ ගෙනල්ලා ප්‍රති පිළිගන්වලා තියෙනවා. උපසම්පදා නැති භික්ෂූන් වහන්සේලා එහෙම නැත්නම් කැපකරු ආදී විහාරස්ථානවල කටයුතු කරන අය. ඒ ආහාරය රැස් කරලා තියලා පස්සේ දවසේ පිළිගන්නනවා. ඒ පිළිගැන්වීම විනය ක්‍රමයෙන් වරදක් නැහැ කියලා සඳහන් කරනවා. මොකද මෙතන කතා කරන්නේ මේ උපසපන් භික්ෂුවක් ගැන. විනය ක්‍රමයෙන් බාධාවක් නැහැ. නමුත් සල්ලේක ප්‍රතිපදාවට ඒක ගැලපෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. විනය ක්‍රමයට බාධාවක් නැහැ. ඊළඟට දේශනා කරනවා පාන සන්නිධිය පිළිබඳව. අෂ්ටපාන වාගේ දේවල් ගිලන්පස ද්‍රව්‍ය කලින් දවසේ පිළි අරගෙන
පසු දවසේ පරිහරණයට තබා ගැනීම පාන සන්නිධියයි. අද පිළිගන්නවා හෙටට ගන්න එකතු කරලා තියෙනවා. එහෙනම් ඒ රැස් කිරීමට කියවේ සන්නිධි. එහෙනම් ගිලන්පස නිසා පාන සන්නිධිය කියලා හැඳින්වුවා. විනය ක්‍රමය සල්ලේක ප්‍රතිපදාව කියලා ක්‍රම දෙකක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන අතර පාන වර්ග පිළි අරගෙන පසුදින පරිභෝගයට තබා ගැනීමෙන් දුෂ්කටයකට පත් වෙනවා කියලා සඳහන් කළා. ඊළඟට දේශනා කරනවා තියාගත්ත දේ හෙට වැළඳීමෙන් ගිලින උගුරක් ගානේ පචිති යවතකට පත් වෙනවා කියලා. එහෙනම් ආහාර තියාගන්නත් එපා කිව්වා. පාන වර්ග තියාගන්න එක අගේ කළෙත් නැහැ. හැබැයි ජලය හැර ජලයට මේක බාධාවක් නැහැ. අනුපසම්පන්නයන්ට බාර කිරීමෙන් පසුදින පිළිගන්වන ලද්දක් ගැන පරිභෝග කිරීම විනයෙන් බාධාවක් නැහැ. නමුත් සැහැල්ලු ප්‍රතිපදාවට නොගැලපෙන නිසා සල්ලේක ප්‍රතිපදාවෙන් ඒක වරදක් කියලා සඳහන් කරනවා. අනුපසම්පන්න භික්ෂූන් වහන්සේලා රැස් කරලා තියලා හෙට පිළිගන්වහම ඒක වළඳන එකේ විනයෙන් බාධාවක් නැහැ කියලා සඳහන් කරනවා. මොකද තමන් නෙවෙයි පරිස්සම් කරලා තියෙන්නේ. හැබැයි මේ සැහැල්ලු ප්‍රතිපදාව පිළිබඳව කල්පනා කරලා බලහම ඒක වරදක්. මොකද සැහැල්ලු බව නැති වෙන්න හේතු වෙනවා ඒ රැස් කොට තබා ගැනීම. ඊළඟට දේශනා කළා වස්ත්‍ර සන්නිධිය. දෙපට සිවුර, තනිපට සිවුර, අදන සිවුර කියන මෙන්න මේ තුන් සිවුරට අමතරව අඳින පොරවන සිවුරු මතු ප්‍රයෝජනය සඳහා තබා ගැනීම වස්ත්‍ර සන්නිධියයි. එදිනෙදා පරිහරණය කරන තුන් සිවුර හැර තවත් සිවුරු කට්ටලයක් දෙකක් තුනක් පසුවට ගැනීමේ බලාපොරොත්තුව ඇතුව යම් තැනක එක්රැස් කරලා තියෙනවා නම් ආන්ගේ එක්රැස් කිරීමට කියව වස්ත්‍ර සන්නිධිය කියලා. ඊළඟට දේශනා කළා භික්ෂුවකට කැපවන්නේ අදිෂ්ඨාන සිවුරු කට්ටලයක් පමණයි. අදිෂ්ඨාන කරගත්ත සිවුරු කට්ටලයක් විතරයි කැප. ඒකේ අෂ්ට පරිස්කාරයේ තියෙන තුන් සිවුර විතරයි කැප. ඊට අමතරව තියාගන්නව නම් සඳහන් කළා රියනකට වඩා දිග වියතකට වඩා පළල ඇති සියලු චීවර අතිරේක වශයෙන් දවස් 10ක් තියාගන්න පුළුවන් කියලා. අතිරේක චීවර හැටියට දින 10ක් තියාගන්න පුළුවන් කියලා සඳහන් කළා. සඳහන් කරනවා ඒ දින 10 පහ වුණාට පස්සේ තියෙන දිනක් ගානේ නිසංගි පචිති අවතකටපත් වෙනවා කියලා. තුන් සිවුරට අමතරව දින 10කින් පස්සේ ළඟ තියෙනවා නම් වස්ත්‍රයක් දිනක් ගානේ අරුණ නැගෙන මොහොතක් ගානේ නිසංගි පචිති අවතකටපත් වෙනවා කියලා සඳහන් කළා. විනය ක්‍රමයෙන් විකල්පනය කිරීම ආදීන් කල් තබාගත හැකිය. විනය ක්‍රමය යටතේ වෙනම තියලා තියන්න පුළුවන්. ඒ කියන්නේ සියලු දෙනාටම පොදුවේ තියන්න පුළුවන්. පෞද්ගලිකව Tamanට ලැබුණත් දින 10ක් පස්සේ ඒවා වස්ත්‍ර හැමෝටම පොදු කරනවා. ඒ නිසා පොදු ස්ථානයක තියලා තියෙනවා. භික්ෂුන් වහන්සේලා වැඩි ප්‍රමාණයක් වැඩ ඉන්න තැන්වල එහෙම බඩු බාහිර ආදී පොදුවේ තියෙන තැනක් තියෙනවා. එතකොට ඒක Tamanට ලැබුණත් Tamanගේ නෙමෙයි ඒක. ඒක හැමෝටම පොදු කරලා තියෙනවා. එහෙම රැස් වෙච්ච බොහෝ දේවල් තියෙනවා. එදිනෙදා පරිහරණයට අවශ්‍ය දේවල්. මසක් විතර ගත වුණාම
දෙකක් විතර ගත වුණාම එහෙම නැත්නම් සෑම 15ක පොය දවසකම උපෝසත කර්ම නැත්නම් ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමෙන් පස්සේ ඒ ගබඩා සමහර විට විවෘත කරලා තියෙනවා. ආරාමේ ඉන්න සියලු සංඝයා ප්‍රාතිමෝක්ෂ දේශනා කරන දවසේ රැස් වෙන නිසා තම තමන්ගේ අඩුපාඩුව අර ගබඩාවට ගිහිල්ලා ගන්න පුළුවන්. කෙස් රැවුල් බාන උපකරණයක් අවශ්‍ය නම් ඒක අරගෙන එන්න පුළුවන්. පරිහරණය කරන තුන් සිවුරෙන් එකක් පරිහරණයට නුසුදුසු තත්ත්වයටපත් වෙලා නම් අර ගබඩාවෙන් අරන් එන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් ඒ වගේ අවශ්‍ය යම් දෙයක් තියෙනවා නම් පොදුවේ ගිහිල්ලා ඒ ගබඩාවෙන් අරගන්න පුළුවන්. එහෙම නැතුව 10 දිනකට පස්සේ තමන් සන්තකේම තබා ගත්තොත් ඒ කාරණාවෙන් තමයි මේ නිසංගි පචිති අවතකටපත් වෙනවා කියලා දේශනා කරලා තියෙන්නේ. ඊට අමතරව සඳහන් කළා විකල්පණය කිරීමෙන් තියාගන්න පුළුවන් කියලා. එසේ කිරීම සල්ලේක ප්‍රතිපදාවට නම් ගැලපෙන්නේ නැහැ කියලත් සඳහන් කළා. විනය ක්‍රමයෙන් බාධාවක් නැහැ. හැබැයි සහැල්ලු පැවැත්මට බාධාවක් තියෙන්න පුළුවන්. ඒ අනුව කල්පනා කරලා බැලුවොත් ඒකේ වරදක් තියෙනවා. ඊළඟට දේශනා කළා යාන සම්නිධිය. යාන එක්රස් කරලා තබා ගැනීම. මෙතන යාන කියලා සඳහන් කරන්නේ පාවහන්. එක භික්ෂූන් වහන්සේ නමකට පාවහන් කට්ටල දෙකක් තියාගන්න පුළුවන් කියලා දේශනා කළා. පාසේදීමින් පස්සේ ඇතුළට පළඳින පාවහන් වෙනම තියෙනවා. එළියේ රළු පොළවේ ඇවිදිනකොට පාවිච්චි කරන පාවහන් වෙනම තියෙනවා. එහෙනම් ඇතුළට පාවිච්චි කරන්න එක පාවහන් කට්ටලයකුත් රළු බිමේ පිඬුසිඟා වඩිනකොට වගේ පාවිච්චි කරන්න තව පාවහන් කට්ටලයකුත් තියාගන්න පුළුවන්කම තියෙනවා. ඊට වඩා යම් කෙනෙක් තබා ගන්නේ නම් ඒකට කියනවා යාන සම්නිධි කියලා. එක්රස් කරලා තබා ගැනීම. ඊළඟට පින්නතුනේ මේ කාරණාව භාග්‍යතුන් හස්සේ ඒ විදිහට පැහැදිලි කරමින් සයන සම්නිධිය කියලා තවත් කාරණාවක් පැහැදිලි කරනවා. ඒ කියන්නේ මේ සැතපෙන ඇඳන් දෙකක් තියාගන්න පුළුවන් කියලා දේශනා කළා. එකක් ඇතුලේ සැතපෙන කුටියේ තියන්න පුළුවන්. තව එකක් එලිමහන් වගේ තැන්වල විවේකීව ඉන්න වෙලාවට ඉඳගන්න එකක් තියන්න පුළුවන්. ඊට අමතරව තියාගන්නවා නම් ඒක සයන සම්නිධි බවට පත් වෙනවා. රැස් කර තබා ගැනීමක් බවට පත් වෙනවා. ඊළඟට ගන්ධ සම්නිධි. සමහර වෙලාවට හැම මත ඇති වෙන නොයෙක් හැමේ රෝග තියෙනවා. ආන්ගේ රෝග සුවපත් කර ගැනීම සඳහා සඳුන් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. සඳුන් කියහම සුවඳයි. නමුත් ඒ සුවඳ ආලේප කරන්නේ සාමාන්‍ය ගිහි කෙනෙක් බලාපොරොත්තු වෙන කාරණාවක් වෙනුවෙන් නෙමෙයි. අර හැම මත තියෙන රෝගය සුවපත් කර ගැනීම උදෙසා සඳුන් ආලේප කරලා තියෙනවා. හැබැයි නැවත එවන් රෝගයක් හැදුනොත් ආපහු පාවිච්චියට කියලා ලබා ගැනීම සඳහා ඒ සඳුන් රැස් කරලා තියලා තියෙනවා නම් අන් ඒක ගන්ධ සම්නිධි බවට පත් වෙනවා. විනය ක්‍රමයෙන් නම් බාධාවක් නැහැ. හැබැයි සල්ලේක ප්‍රතිපදාව යටතේ ඒක ගැලපෙන්නේ නැහැ කියලා දේශනා කරලා තියෙන එක වරදක්. නමුත් ඖෂධයක් ළඟ තබා ගැනීම විනය ක්‍රමයෙන් බාධාවක් නැහැ. ඊළඟට දේශනා කළා ආමිෂ සම්නිධිය.
අද දවසේ දායකයෝ දානීය සපයාගෙන එන්නෙත් නැහැ. පිඬුසිඟා වඩින්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා අදට උයාගන්න හාල්, පොල්, ව්‍යංජන වලට අවශ්‍ය දේවල් කලින් දවසක තියලා තියෙනවා. මොකද පිඬුසිඟා වඩින්නේ නැති, දායකයෝ එන්නේ නැති දවසක උයා පිහා ගැනීම සඳහා. නමුත් පිළිතුරු සඳහන් කළා අන්න ඒ රැස්කොට තබා ගැනීම ආමිෂ සන්නිධියයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම හෙටට රැස් කරලා තියාගන්න එක පිළිබඳව සතුටක් විශේෂයෙන් ප්‍රකාශ කරන්නේ නැහැ. හෙට දවස ගැන 아무තු බලාපොරොත්තුවක් ජීවිතේක නැහැ. හෙට ජීවත් වුණොත් එදාට ජීවිතේ පවත්වාගෙන යන්න අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මොන ක්‍රමෙන් හරි හොයාගන්න පුළුවන්. එහෙනම් ජීවිත තණ්හාව මේ දේවල් රැස්කොට තබා ගැනීම මේ උතුම් නිවන් මගට ලොකු බාධාවක්. ඒකයි බුදුරජාණන් වහන්සේ මම අගය කරන්නේ නැත්තේ. ඊළඟට දේශනා කළා හොරෙක් සමහර වෙලාවට එන්න පුළුවන්. ඇවිල්ලා කරදර කරන්නත් පුළුවන්. අන්න එහෙම හොරෙක් ආවොත් ඒ හොරාගෙන් සිදුවෙන ගැහැටින් උපද්‍රවයෙන් බේරීම සඳහා හාල් නැලියක්, ගිතෙල් කාලක්, හකුරු මුලක් තියාගන්න පුළුවන්. ඒ දේවල් දීලා හොරා පිටත් කරන්න පුළුවන් නිසා තමන්ට කරදරයක් බවට පත් කරගන්න නැතුව. ඊළඟට සඳහන් කළා තමන්ගේ පරිභෝගයේ පිණිස ආහාර අනුපසම්පන්නයන් අයත් කොට තබා ගැනීමෙන් කැප කුටිවල තබා ගැනීමෙන් විනයෙන් වරදකටපත් නොවේ. අනුපසම්පන්නයන් ලව්වා පස්සේ ගන්න තියන්න පුළුවන්. හැබැයි අනුපසම්පන්නයන්ට බාර කරන්න ඕනේ. එතකොට ඒ අය තමයි තියලා තියන්නේ. පහවදා පිළිගැන්වීම විනයෙන් බාධාවක් නැහැ. නමුත් ඒක සල්ලේක ප්‍රතිපදාවට සුදුසු නෑ කියලා දේශනා කළා. ධම්මදායාද සූත්‍රයේ භික්ෂූන් වහන්සේලාගේ සසර විමුක්තිය පිළිබඳව දේශනා කරපු උතුම් සූත්‍රයක්. ඒ නිසායි මේ කරුණු මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නමුත් පින්නතුනි මේ සූත්‍රයේ ගිහි අයට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ කියන කාරණාවක් කොහොමවත් නැහැ. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ සියලු දෙනාටමයි. උතුම් නිවන අරමුණු කරගත්ත සිල්වත් භික්ෂුවක් කටයුතු කළ යුත්තේ කෙසේද කියන කාරණාව දායක කාරකාදීන් දැනගත්තාම සමහර වෙලාවට දායකයන්ට භික්ෂූන් ඇසුරු කිරීමෙන් සිව්පසේ පිළිගැන්වීමෙන් ඇතැම් වෙලාවක සිදුවෙන අකුසල කර්මයන්ගෙන් බේරෙන්න වළකින්න මග අරගන්න මේ විනය දැනගන්න එක දායකයන්ට හරි වටිනවා. සමහර වෙලාවට අපි දකිනවා හවසට ආරාධනාවක් කරන වෙලාවක නොයෙක් ආහාර ද්‍රව්‍ය මල් වට්ටියේ දෙහත් වට්ටියේ තියලා පූජා කරන අවස්ථා. නමුත් මධ්‍යහනේ පහ වුණාට පස්සේ උපසම්පදා භික්ෂූන් වහන්සේට ආහාර ද්‍රව්‍ය පිළිගන්වන එක අකැපයි. ඒක සාමණේර භික්ෂූන් වහන්සේ නමකට නමුත් අකැපයි. මොකද උන්වහන්සේටත් දසසිල්නේ තියෙන්නේ. ඒ නිසා විකාලයෙන් පස්සේ ආහාර ද්‍රව්‍ය පිළිගන්වන්නේ නැත්තම් හොඳයි. ධර්ම කාරණාව දන්න ගිහි ශ්‍රාවකයා ඒ ක්‍රියාව කවදාවත් කරන්නේ නැහැ. ගිලන්පසකට අවශ්‍ය දෙයක් තිබුණා කියලා වරදක් නෑ. ගිලන්පසක් පිළිගන්න පුළුවන්. නමුත් ඒකේ කිරිපිටි පෙට්ටියක් වාගේ එකක් තියෙන එක සුදුසු නෑ. ඒක ආහාරයක් බවට පත් වෙන නිසා.
ඒකයි මේ විනය කරුණු දායකයා දැනගන්න තරමට භික්ෂූන් වහන්සේලාට සිල් රකින්න පහසුයි. එහෙම නැත්නම් අර ආහාර පිළිගත්තාම උන්වහන්සේලාට තැවතක් වෙනවා. ඒ නිසා මේ සූත්‍රය ගිහි අයට අවශ්‍ය නැහැ කියන කාරණාවක් කොතනවත් නැහැ. අපි දැනගන්න එක දෙගොල්ලගෙම පහසුවට වටිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පවිවේක කතා. මොනවද මේ පවිවේක කතා කියලා කියන්නේ? එනතුනේ කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය. විවේකයන් තුනක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. එහෙනම් මොකද්ද මේ කාය විවේකය? දෙවන්නේකුගෙන් තොරව තනියමම කටයුතු කරන එකට කියනවා කාය විවේකය කියලා. මොනම කටයුත්තක් සඳහාවත් දෙවන්නේක් නැහැ. කැපකරුවෙක් නැහැ. සාමණේර භික්ෂුවක් නැහැ. තමන්ගේ කටයුතු සියල්ලම තනියමමයි සිද්ධ කරගන්නේ. දෙවන්නේක් හිටියහම ඒ උතුම් විවේකයට බාධාවක්. විටින් විට ඇවිල්ලා කතා කරනවා. නොයේ කරුණු කාරණා අහනවා. ඒ අය පිළිබඳව ටිකක් හොයලා බලන්න, සැලකිලිමත් වෙන්න, යෙදෙන්නත් සිද්ධ වෙනවා. ගමනක් යනකොට නමුත් තවත් කෙනෙක් පිටිපස්සෙන් එනවනම් මොනවා හරි කතා කරන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට ඒ කතාව ඇතුලේ දන්නේම නැතුව අල්ලාප සල්ලාප තියෙන්නත් පුළුවන්. අර මහා ගෝපාලක ආදී සූත්‍රවල දේශනා කළානේ ධර්මදර භික්ෂූන් වහන්සේලා ඇසුරට ලැබෙනවා නම් ඊටාම වටිනවා. නමුත් සඳහන් කළා ධර්මයේ පිළිබඳව කොයිතරම් දැනගෙන හිටියත් ඒ ධර්ම දේශනාවෙන් පස්සේ විවේකීව ඉන්න වෙලාවට යමක් කතා කරන්න ගියොත් උන්වහන්සේ කතා කරන්නෙම සම්ප්‍රලාපයක් නෑ. ආන් එවන් භික්ෂුවගෙන් එවන් වෙලාවට අයින් වෙන්න කියලා. මොකද තමන්ගේ හිත රැකගෙන කර්මස්ථානයේ රැකගෙන මනාව ඉදිරියට යන්න නම් එවන් භික්ෂුවගෙන් අයින් වෙන්න කිව්වා. නමුත් ධර්මය දේශනා කරන වෙලාවට ගිහිල්ලා දේශනාව අහනවා සාමාන්‍ය කතාවේදී අයින් වෙලා පැත්තකට වෙලා ඉන්නවා. එහෙනම් මෙන්න මේ කාය විවේකයේ පිළිබඳව කරුණු දැක්වේ දෙවන්නේක් ඉන්නකොට කොයි ආකාරයෙන් නමුත් Tamanට බලපෑමක් බරක් තියෙනවා. දෙවන්නේක් නැතුව තනියමම ගෙවෙන ජීවිතේ ඊටාම සැහැල්ලුයි කියලා ගිතුනහස දේශනා කළා. ඒක තමයි කාය විවේකය. දෙවන්නේක් නැතුව තනියම ජීවත් වෙන එක. චිත්ත විවේකය. නීවරණයන්ගෙන් කරදරයකටපත් නොවෙන එක. නැත්තම් අපිට කොහොමවත් චිත්ත විවේකයක් නැහැ. හැම පැත්තෙම නිතරම නීවරණ ඇවිල්ලා හැම පැත්තෙම කරදර කරනවා. කුමන හෝ නීවරණයක් ක්‍රියාත්මක වෙනවා. එමනම් මෙන්න මේ නීවරණයන්ගෙන් තියෙන හැම බලපෑමක්ම දිනපු කෙනා චිත්ත විවේකය ලබන කෙනෙක්. ඊළඟට පින්නතුනි උපදී විවේකයේ පිළිබඳව සඳහන් කළා. උපදී විවේකයේ පිළිබඳව සඳහන් කරනකොට විදර්ශනාවෙහි යෙදිලා ආර්ය සත්‍ය ප්‍රතිවේද කරගෙන නිවන ප්‍රත්‍යක්ෂ කරගත්ත උතුම් පාරිශුද්ධත්වයෙන් යමෙක් යුක්ත නම් ආන් ඒ උත්තමයන් වහන්සේ උපදී විවේකය හිමි කරගත්ත කෙනෙක්. ඒ කියන්නේ රහතන් වහන්සේ ගැනයි මේ කියන්නේ රහතන් වහන්සේට තියෙන විවේකයට කියවේ උපදී විවේකය කියලා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළ මේ සල්ලේක ප්‍රතිපදාව නැත්නම් අල්පේච්ඡතා සන්තුට්ඨිතා ආදී ගුණයන් පිළිබඳව යම් කෙනෙක් අහලා කෙනෙකුට හිතෙන්න පුළුවන්ලු
බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට අලාභයක් කරන කැමැත්තෙන් මේවා දේශනා කළාද කියලා. අල්පේච්ඡතාවේ සන්තුට්ඨිතාවේ. යම් කෙනෙක් අහනවා අහලා කල්පනා කරනවා මේක මහා රූක්ෂ ප්‍රතිපදාවක්. අතිරේක සිවුරක් ළඟ තිබ්බට කමක් නැහැ. අතිරේක ආහාර ද්‍රව්‍යයක් හදිස්සියට ළඟ තිබ්බට කමක් නැහැ. තවත් අතිරේක දේවල් යම් ප්‍රමාණයක් ළඟ තිබ්බට කමක් නැහැ. අන්න එහෙම කෙනෙක් කල්පනා කරනවා හදිසියක් වුණොත් ගන්න තිබුණට කමක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරලා තියෙන්නේ? එහෙම කිසි දෙයක් තියාගන්න එපා. ඒක සමහර තැන්වල විනය ක්‍රමයෙන් උත්හනම් සමහර තැන්වල සල්ලේක ප්‍රතිපදාවට බාධාවක්. එතකොට බුදුරජාණන් වහන්සේ ආන්ගේ කරුණු එහෙම පෙන්නලා තියෙනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්ලු බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට අලාභයක් කරන්නද එහෙම දේශනා කළේ කියලා. එහිදී බුදුරජාණන් වහන්සේ විශේෂ ප්‍රකාශයක් කරනවා. මම මගේ ශ්‍රාවකයන්ට අති ප්‍රණීත ලාභයක් කැමැත්තෙන් එසේ දේශනා කළා මිසක් අලාභයක් කැමැත්තෙන් දේශනා කළා නොවේ කියලා. අති ප්‍රණීත ලාභයක් වෙනුවෙනුයි එහෙම දේශනා කළේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා මහණෙනි කෙසේනම් මාගේ ශ්‍රාවකයෝ ධර්මයේ දායාද කොට ඇත්තෝ වන්නාහුද ආමිෂයේ දායාද කොට ඇත්තෝ නොවන්නාහුද නුඹලා කෙරෙහි මාගේ අනුකම්පාව දයාව හිතේශී බවක් ඇත. මහණෙනි නුඹලාත් මගේ ආමිෂයේ ගරු කොට පිළිගන්නෝ වන්නේ නම් ධර්මයේ ගරු කොට පිළිගන්නෝ නොවන්නේ නම් ආන්ගේ කාරණාව හේතුවෙන් දායකයෝ බඳින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ධර්මයට දායාද වෙලා නැහැ ආමිෂයටයි දායාද වෙලා තියෙන්නේ කියලා බයිනවා. ඒ විතරක් නෙමෙයි මහණෙනි ඒ දායකයෝ මටත් බනිනවා. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ආමිෂයට දායාදයි ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළ ධර්මයට දායාද වෙලා නැහැ කියලා භාග්‍යතුන් වහන්සේටත් බනිනවා. යම් ශ්‍රාවකෙක් ආමිෂයට දායාද නොවි ධර්මයට දායාද වෙනවා නම් දායකයෝ ඒ භික්ෂුන් වහන්සේලා අගය කරනවා. ඒ භික්ෂුන් වහන්සේලා ආමිෂයට දායාද නොවි ධර්මයට විතරක් දායාද වෙච්ච නිසා එවන් භික්ෂු පරපුරක් හදපු භාග්‍යතුන් වහන්සේටත් මිනිස්සු ප්‍රශංසා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මගේ ශ්‍රාවකයෝ කිනම් කාරණයකින් කවර උපායකින් ධර්මයේ දායාද කොට ඇත්තාහු ධර්ම කොට්ටාශයට ඇතුළත් වූවාහු වන්නේද ආමිෂයේ දායාද කොට ඇත්තෝ නොවන්නේදයි නුඹලා කෙරෙහි මාගේ අනුකම්පාවක් ඇත. මහණෙනි ධර්මයටම දායාද වෙන්න. ආමිෂයට දායාද වෙන්න එපා. මට උඹලා කෙරෙහි විශේෂ අනුකම්පාවක් තියෙනවා. හේතුව මේ සසර තව මොහොතක්වත් යනවට නෙමෙයි භාග්‍යතුන් වහන්සේ කැමති හැකි තරම් ඉක්මනට සසරින් මිදෙන එක. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ මේ අනුකම්පාවක් තියෙනවා කියලා දේශනා කරන්නේ. සසර ගමන් කරනවා කියලා කියන්නේ බොහෝ දුකට ඇද වැටෙනවා කියන කාරණාවයි. බුදුරජාණන් වහන්සේ ආමිෂ ගරුකව ආමිෂෙහි ගැටි වාසය කළ භික්ෂූන් අතරින් අතීත කාලයේ කපිල නම් භික්ෂුවගේද එසේම ගිනි ඇවිලුන සිවුරු පොරවාගෙන പ്രേත ලෝකයේ දුක් විඳින ලාමක භික්ෂු භික්ෂුණී සාමණේර සාමණේරී ආදී සිය ගණන් දෙනාගේද තම ශාසනයෙහි පැවිදි වූ දේවදත්ත ආදීන්ගේද අපාය පරිපූර්ණක භාවය ධර්ම ගරුක වූ සාරිපුත්ත මහා මොග්ගල්ලාන මහා කාශ්‍යප ආදී උතුමන් වහන්සේලාගේ අභිඥා
ප්‍රතිසම්බිදා ආදී ගුණලාභයේද දන්නාසේක. එහෙනම් ඇයි භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ විදිහට කරුණ දක්වලා තියෙන්නේ? මහණෙනි, මට උඹලා ගැන තියෙන අනුකම්පාවක්. ඒකට හේතු තමයි මේ සඳහන් කළේ. ආමිසයට ගරුක කපිල කියලා භික්ෂුන් වහන්සේ නමක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා. එතකොට ඒ කපිල භික්ෂුව පිළිබඳව බුදුරජාණන් වහන්සේ හොඳටම කරුණ දන්නවා. ඊළඟට පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ ඕන තරම් දකිනවා പ്രേත ලෝකේ ඉපදිලා සිවුරු පොරවගෙන ඒ සිවුරු ඔක්කොම ගිනි අරගෙනයි තියෙන්නේ. පාත්‍රා කරේ දාගෙන ඉන්නවා. ඒ පාත්‍රා ගිනි අරගෙනයි තියෙන්නේ. සමහර වෙලාවට පාවහන් පයලාගෙන ඉන්නවා. ඒ පාවහන් දෙකම ගිනි අරගෙනයි ඉන්නේ. කවුද මේ? പ്രേතයෝ. භික්ෂු പ്രേතයෝ. භික්ෂුණී പ്രേතයෝ. සාමණේර සාමණේරි പ്രേතයෝ. പ്രേත අපායේ අපමණ දුක් විඳිනවා. මොකක් නිසාද? මෙන්න මේ ආමිසයට ගරු කරමින් ජීවත් වෙලා പ്രേත ලෝකෙ ඉපදිලා. සසරින් එතර වෙන්න වීරිය වඩන්නේ නැතුව සසර රැඳුන නිසා විඳින කටුක දුක. ආන් ඒ දේවල් භාග්‍යතුන් වහන්සේ දනිමින්ම දකිමින්ම අවබෝධ කරගනිමින්ම දේශනා කරනවා. මහණෙනි, නුඹලා ගැන මට තියෙන අනුකම්පාවක්. නුඹලා කවදාවත් මෙතෙන්ට නොයා යුතුයි. ගිනිගත් සිවුරු පොරවගෙන, ගිනිගත් පාත්‍ර කරේ දාගෙන, ගිනිගත් පාවහන් පයලාගෙන බුද්ධාන්තර ගණන් මේ සතර ආපායේ දුක් විඳිනවට මම කැමති නෑ. අන්න එහෙම නොවෙන්නයි මේ විදිහට කරුණු දේශනා කරලා තියෙන්නේ. කපිල භික්ෂුන් වහන්සේ සමහර වෙලාවට අපේ අය මේ කපිල භික්ෂුවගේ කතාව අහලා තියෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ තමයි මේ කපිල කියන භික්ෂුන් වහන්සේ හිටියේ. කපිලත්, කපිලගේ සහෝදරයත්, කපිලගේ අම්මත්, කපිලගේ සහෝදරියත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වුණා. පැවිදි වෙලා ටික දවසක් ගියහම මේ කපිල භික්ෂුවයි ඒ කපිල භික්ෂුවගේ සහෝදරයයි දෙන්නම පැවිදි වෙලා මේ දෙන්න භික්ෂුන් වහන්සේලා ළඟට ගිහිල්ලා අහනවා, ස්වාමීනි, මේ ශාසනයේ දූර කීයක් තියෙනවද කියලා. භික්ෂුන් වහන්සේලා සඳහන් කළා මේ ශාසනයේ දූර දෙකක් තියෙනවා. මොනවද මේ දූර දෙක? ග්‍රන්ථ දූරයයි විදර්ශනා දූරයයි. මේ දූර දෙක ගැන පැහැදිලි කරලා දුන්නාම කපිල භික්ෂුවගේ සහෝදර භික්ෂුව කල්පනා කළා, මම ඉක්ම ගිය වයස් ඇති කෙනෙක්. මට දැන් සෑහෙන්න වයසයි. පොතපත පාඩම් කරලා ධර්ම කාරණා බොහෝම ඉගෙනගෙන සංසාරයෙන් එතර යන්න වීරිය වඩන්න හිටියොත් මට එදාට භාවනා කරගන්න බැරි කාලේ තමයි එන්නේ. වයස වැඩි වෙනවා. ඒින්ද මම කෙලින්ම විදර්ශනා ධූරයටම යනවා. මං කමටහන් අරගෙන බණ භාවනා කරලා සසර කෙරවල කරගන්නවා කියලා කල්පනා කළා. ආන් එහෙම කල්පනා කරලා උන්වහන්සේ කමටහන් ඉල්ලගෙන වනාන්තරගත වෙලා භාවනා කරලා රහත් වුණා. නමුත් කපිල භික්ෂුව කල්පනා කළා, මම තාම තරුණයි. මම තාම ලාබාලයි. මම මේ ත්‍රිපිටකය හොඳට ඉගෙනගෙන ධර්ම කාරණා දැන කියාගෙන පස්සේ භාවනා කරලා නිවන් හොයා ගන්නවා කියලා කල්පනා කරලා ඉගෙන ගන්න මාර්ගයට ගමන් කළා.
ඉගෙන ග්‍රන්ථ ධූරේ වඩන්න ගියා. පිටකය හොඳට ඉගෙන ගත්තා. විනය සූත්‍ර අභිධර්ම මනා දැනුමක් ලබා ගත්තා. ඒ දැනුමින් බොහෝම පොහොසත් කපිල භික්ෂුව. නමුත් මේ කපිල භික්ෂුව කාලයක් බොහෝම හොඳට බොහෝ දිනාට ධර්ම දේශනා කරගෙන දහම් මඟ කියා දීගෙන හිටියා. පස්සේ කාලේ වෙනකොට කපිල භික්ෂුව වටේට ලොකු පිරිසක් ඇති වුණා. දායක පිරිසක්. ඒ දායකයන්ගෙන් බොහෝ සිව්පසේ ලැබුණා. කපිල භික්ෂුව Tamanටත් නොදැනීම අර සිව්පස ප්‍රත්‍යයට ඇති ලෝභකම එන්න වැඩි වෙන්න ගත්තා. සිව්පසයට තියෙන කැමැත්ත වැඩි වෙන්න ගත්තා. ඉන් පස්සේ Tamanට ඊටාම සමීප නොඑක ආකාරයෙන් සිව්පසයෙන් සලකන දායකයන්ගේ හිත් දිනා ගන්න මේ භික්ෂුව ධර්ම දේශනා කරන්න පටන් ගත්තා. හිත් දිනා ගන්න ධර්ම දේශනා කළා කියලා කියන්නේ එහෙම සඳහන් කළේ Tamanට නොඑක ආකාරයෙන් ප්‍රතිපහසුකම් සපේන යම් දායක මහත්මයෙක් ළඟ අඩුපාඩුත් ගොඩක් තියෙනවා. නමුත් ඒ අඩුපාඩු කියලා දෙන්න ගියොත් ඒ අඩුපාඩු දේශනා කළොත් ඒ දායකයා Taman එක තරහ වෙන්න පුළුවන්. අඩුපාඩුව කිව්වා කියලා. ආන් එහෙම හිතලා අඩුපාඩුව කියන්නේ නැහැ. ඒ අයගේ හිත සතුටු වෙන්න සමහර වෙලාවට ඒගොල්ලෝ කරන වැරදි ක්‍රියාවත් අගේ කරන මට්ටමින් තමයි කතා කරන්නේ. මොකද තරහ වුණොත් Tamanට ලැබෙන ලාභවල අඩුවක් තියෙයි කියලා. ආන් එහෙම කතා කරන්න ගිහිල්ලා ධර්මය අධර්මය බවට පත් කළා. විනය අවිනය බවට පත් කළා. ශාසනය දියුණු කළා නෙවෙයි ශාසනය පිරිහෙවන්න කටයුතු කළා. ශාසනය ඉහළට ඔසවා තැබුව නෙමෙයි ශාසනය පහළට ඇදලා දාන්න කටයුතු කළා. මෙන්න මේ නිසා කපිල භික්ෂුව බොහෝ අකුසල රැස් කරගත්තා. අනික් භික්ෂුන් වහන්සේලාට රහතන් වහන්සේලාට කපිල ගැන ඇති වුණේ පුදුම සංවේගයක්. මෙහෙම කරන මේ පුද්ගලයා කවදා කොතනින් නතර වේද දන්නේ. ඒකාන්තයෙන්ම මොහු නිරේට උරුමකම් කියනවා. ඉතින් ඒ නිසා අනුකම්පාවක් තියෙනවා. කපිලට හොඳට ගැළපුණා කපිලගේ අම්මයි කපිලගේ සහෝදරියයි. සිල් පුරණ ගුණ වඩන භික්ෂුන් වහන්සේලාට කපිල හරියට බැන්නා. කපිලගේ අම්මත් එහෙමයි. කපිලගේ සහෝදරියත් එහෙමයි. සිල්වතුන්ට ගුණවතුන්ට හරියට නින්දා කළා, චෝදනා කළා, අපහාස කළා. ඊළඟට මේ කපිල භික්ෂුව මේ කරගෙන යන වැඩපිළිවෙල නිසා මොන වාගේ අපහසුතාවයකට සංසාරේපත් වෙනවද? අනුකම්පා කරපු භික්ෂුන් වහන්සේලා අර රහතන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා කපිල ගැන විස්තරي කිව්වා. ඒ කිව්වේ සහෝදරයන් වහන්සේ. උන්වහන්සේත් ඒ කාරණාව අහලා බොහෝම සංවේගයටපත් වෙලා කපිල හොයාගෙන ඇවිල්ලා කපිලට කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නා. එයි කපිල මෙහෙම කරලා කොහේ යන්නද කල්පනා කරගෙන ඉන්නේ. නමුත් කවුරු කිව්වත් කපිල භික්ෂුව එකක්වත් පිළිගන්න සූදානම් නැහැ. පළවෙනි වතාවේ, දෙවෙනි වතාවේ, තුන්වෙනි වතාවේ අනුකම්පා කරලා උන්වහන්සේත් අත්හැරලා දැම්මා. එක දවසක් භික්ෂුන් වහන්සේලා විනය කර්මය කරන්න, පොය කර්මය කරන්න ගියාට පස්සේ කපිල භික්ෂුවත් පොයේකට ආවා. මේ භික්ෂුන් වහන්සේත් එක්කත් විශාල භික්ෂු පිරිසක් ඉන්නවා. සියලු දෙනාම පොයේගේ වාඩි වුණා.
කපිල භික්ෂුව ධර්මයේ හොඳට දන්නවනේ. ඒ නිසා ගිහිල්ලා ප්‍රාතිමෝක්ෂයේ දේශනා කරන ආසනයේ ඉඳගත්තා. ඉඳගෙන මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි, මේ භික්ෂු ප්‍රාතිමෝක්ෂය ඔබලාට පාඩම්ද කියලා ඇහුවා. භික්ෂුණී ප්‍රාතිමෝක්ෂයේ පාඩම්ද? නමුත් සම්බුද්ධ ශාසනයේ පරිහානියට පත් කරන මෙවන් දුෂ්ප්‍රාඥ භික්ෂුවකට පිළිතුරු දෙන එකේ තේරුමක් නැති හින්දා ප්‍රාතිමෝක්ෂයේ දන්න භික්ෂුන් වහන්සේලා කවුරුවත් ඒකට උත්තර දෙන්න ගියේ නැහැ. තමන්ගේ ප්‍රශ්නෙට පිළිතුරු ලැබුණෙත් නැහැ. ඊට පස්සේ මේ සුපේශල භික්ෂුන් වහන්සේලා පිළිතුරු නොදී ඉන්න නිසා කපිල භික්ෂුව ත්‍රෝෂ්ණිම් භාවයෙන් සිටින භික්ෂු සංඝයා දෙස බලලා, "එවත්නි, ධර්මයේ විනය කියලා දෙයක් නැහැ. ප්‍රාතිමෝක්ෂයේ ඇසීමෙන් හෝ නොඇසීමෙන් කිසිම අර්ථයක් නැහැ." එහෙම සඳහන් කරලා ආසනෙ නැගිටලා ගියා. ධර්මයේ කියලා එකක් නැහැ, විනය කියලා එකක් නැහැ. ප්‍රාතිමෝක්ෂයේ දේශනා කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ කියලා නැගිටලා යන්න ගියා. මේ කාරණාව කපිලගේ සංසාරී ඉතා අවාසනාවන්ත තත්වයකට පත් කළා. මේ විදිහට සංඝයාට බොහෝසේ සංඝයාට චෝදනා කර ඉඳලා සම්බුද්ධ ශාසනයේ පරිහානියටත් කටයුතු කරපු කපිල භික්ෂුව පස්සේ කාලේ ජීවිතෙන් සමු අරගෙන අවීචි මහ නරකේ උප්පත්තිය ලැබුවා. කපිලගේ අම්මත් නිරේම උප්පත්තිය ලැබුවා. කපිලගේ නැගණියත් නිරේම උප්පත්තිය ලැබුවා. නමුත් කපිලගේ වැඩිමාළු සහෝදරයා විතරක් ආයු කෙරවල සංසාරෙන් නිමිලම යන්න ගියා. අමරණීය කෙනෙක් බවට පත් වුණා. ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා නිසා ධම්ම දායාද සූත්‍ර දේශනාව ඇසුරින් අද දවසේ සිදු කරන ධර්ම දේශනාව අපි මෙතනින් නිමා කරමු. අද මේ උතුම් දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ හාරිස්පත්තුව හරන්කහවේ සන්දිරිගම පවුලේ සියලු දෙනා විසින් මුතුබණ්ඩා සන්දිරිගම පියතුමා, අනුලාවති මැණිකේ හා සෝමාවති යන මෑණිවරුන්ට නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත්, මිය පරලෝ ගියා වූ මුතුමැණිකේ මවටත් ඩිංගිරි බණ්ඩා සන්දිරිගම පියතුමාටත් ලොකු බණ්ඩා බටගල්ල හා මුතුමැණිකේ බටගල්ල රන්රාල්ල නිලමිතුමා, ලොකු මැණිකේ සියාතු නිලමේ උක්කු මැණිහා සේනපාල පියතුමන් යන අයට පින් අනුමෝදන් කරන අතර හරන් කහවේ අපවත් වී වදාළ රතනපාල, සරණපාල ඉෂ්ඨවිරයන් වහන්සේලාටත් අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් උන්වහන්සේගේ දෙමව්පියන්ටත් ලෝවැසි සැමටත් බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් පින් හා දීර්ඝායුෂ ලැබේවා. තවද විශේෂයෙන් මෙවර 16 වන උපන්දිනයේ සමරන සෙහන්යා සදිත්මා දේශප්‍රිය දියණියට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ආශිර්වාද කරනවා. දායකත්වයේ දරූ දායක පින්වත් පිරිස පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. අවසන ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ පුණ්‍ය සම්භාර ධර්මයන්
සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු